පළවෙනි ගනුදෙනු විදියට රුපියල් 50000ක බැංකු ණයක් අරගෙන ඒක ජංගම ගිණුමක් විවෘත කරනවා බැංකු ණයක් යටතේ. මෙන්න අංක 1. ඊට පස්සේ මේ ලක්ෂ 5ත් ඒ ජංගම ගිණුමටම දානවා කියනවනේ. ආයි වෙනම තීරු මොකුත් ඕනේ නැහැ. මුදල් තීරුවට ධන 50යි බැංකු ණය තීරුවට ධන 50යි. මේකට ලකුණු දෙකක් ගන්න. දෙවෙනි කියන්න දේශන් රුපියල් 80000ක තොගයක් ලබා ගැනීමට සැපයුම්කරුවෙකු සමග ගිවිසුමට එළඹ ඒ සඳහා රුපියල් 50000ක චෙක් පතක් නිකුත් කිරීම තොගය එදිනම ලැබුණි. right. තොගය ධන 80යි. එවලම ලැබෙනවා තොගය. මුදල් ඍණ 50යි. චෙක් පතෙන් ගෙවන්නේ 50. එහෙනම් මුදල් අඩු වෙන්නේ 50000යි. 80ක බඩු අරගෙන 50ක් ගෙවුවොත් 30ක් ගෙවිය යුතුයි. වෙළඳ ගෙවිය යුතුද? ධන 30යි. ලකුණු 2යි. තුන්වෙනි කියන්නේ රුපියල් 5000ක් වටිනා තොග ආපසු හරවා යැවීම. රුපියල් 5000ක තොග ආපහු හරවලා යවනවලු. එහෙනම් තොගේ අඩු වෙනවා. තොගේ ඍණ 5යි. වෙළඳ ගෙවිය යුතුද? ඒ කියන්නේ ණය හිමිය අඩු වෙනවා ඍණ 5යි. ලකුණු 2යි. 4 රුපියල් 40000ක තොගයක් 65000කට ණයට විකිණීම. 40000ක තොග 65කට ණයට විකුණනවා. තොගය අඩු කරන්න 40ක්. ණයට නම් ණය ගැතිය වෙළඳ ලැබියුද්ද වැඩි වෙනවා 65ක්. තොගය 40ක ඒවා දීලා ණය ගැතිය බිහි කරගන්නවා 65ක. ලාභය තියෙනවා මෙතන 25ක්. ඒක හිමිකමට දාන්න බෑ. ශුද්ධ ලාභය කියන තීරුවක් තියෙනවා. ඒකට දානවා 25යි. ලකුණු 2යි. අංක 5. රුපියල් 60000ක ලී බඩු ව්‍යාපාරය ලබා ගැනීම. දේපල පිරියත් උපකරණ ලී බඩු කියන්නේ දේපල පිරියත් උපකරණ වැඩි වෙනවා 60යි. ණයට කියලා කතාවක් නැති නිසා අපි හිතනවා චෙක් වලින් ගන්නෙ. එහෙනම් මුදල් ඍණ 60යි ලකුණු 2යි. අංක 6. මෙදිනට පැවති සියලුම තොගවලින් 25000ක ලාභ තබා ගනිමින් අත්පිට විකිණීම. බෝඩ් එක දිහා බලා ගන්න හැමෝම 80ක තොගය ගත්තා 5000ක තොගයක් ආපහු යැව්වා. දැන් කීයද දරුවෝ? 80න් 5ක් ගියාම 75යි. ඒ 75යි තොග වලින් 40ක තොග ආයෙ වික්කා. එහෙනම් අපි ගාව තියෙන්නේ ඉතිරි වෙලා 35යි. ඔය 35ට ලාභය කීයක් එකතු කරනවද දේශාන්? 25000ක් සර්. right. 35ට 25ක ලාභ එකතු කරාම රුපියල් 60000කට මේක විකුණන්න. එහෙනම් තොගය ඍණ 35යි. ණය ගැතියෝ ධන 60යි. ලාභයක් තියෙනවා මෙතන 25ක. ශුද්ධ ලාභයට එකතු කරන්න 25ක්. ලකුණු 2යි. සර් ඒක අත්පිට විකුණනවා කියලා කියන්නේ. අත්පිටද? ඔව් සර්. එහෙනම් ණය ගැතියන්ට යන්න බෑ. මුදල් වලට එන්න ඕනි ධන 60. ඊළඟ ණයගැතියන්ගෙන් 5000ක වට්ටමක් අඩු කර ලබාගෙන ඇති මුදල 45000කි. ණය ගැතියන්ගෙන් 5000ක වට්ටම් අඩු කරාට පස්සේ සල්ලි අරන් තියෙනවා 45ක්. එහෙනම් ණය ගැතියාගේ වට්ටම අඩු කරන්න කලින් මේ මිනිහාගේ වටනකම් 50ක් තිබිලා තියෙනවනේ. එහෙනම් මුදල් ලැබෙනවා ධන 45යි. ණය ගැතියෝ අඩු වෙනවා 50යි. 50ක ණය ගැතියෙක්ගෙන් මේ අරන් තියෙන්නේ 5000ක් වට්ටම්. දුන් වට්ටම් කියන වියදමක් ශුද්ධ ලාභයෙන් අඩු වෙනවා 5යි. ලකුණු 2යි. ඊළඟ
ණය හිමියන් පිරීම සඳහා 10%ක වට්ටම් අඩු කර චෙක් පතක් නිකුත් කිරීම. ණය හිමියන්ට මේ වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ 30ක් තිබිලා තියෙනවා. ඒකෙන් 5ක් ආපහු යවුවම අපි ණයයි 25000. ඔන්න ඔය 25000 ගෙවන්න යනකොට 100ට කීයක වට්ටමද? 10%ක්ද? 10%ක් සර්. 10%යි. එතකොට මේ ණය හිමියා 30ක් ඉන්නවා. ඒකෙන් 5ක් ආපහු යවුවනම් 25000ක් ණයයි. 25000ට 10ක් කියන්නේ 2500ක්. එහෙනම් අපි චෙක් වලින් ගෙවන්නේ 22.5යි. මුදල් අඩු වෙන්නේ. 2500ක ලද වට්ටමක් තියෙනවා ආදායමක්. ශුද්ධ ලාභය වැඩි වෙනවා. ශුද්ධ ලාභයේ ධන 2.5යි. වෙළඳ ගෙවියොත් ඍණ 25යි. ලකුණු 2යි. නවය වැටුප් සඳහා 10000ක චෙක් පතක් ගෙවීම. මුදල් ඍණ 10යි. වැටුප් කියන්නේ වියදමක්. ශුද්ධ ලාභය අඩු වෙනවා. ශුද්ධ ලාභයේ ඍණ 10යි. ලකුණු 2යි. ඊළඟ බැංකු ණය සඳහා රුපියල් 3000ක මාසික වාරිකය ගෙවීම. එහි ඇතුළත් පොලිය රුපියල් 500. right. මුදල් වලින් අඩු වෙනවා 3ක්. බැංකු ණය අඩු වෙන්නේ හැබැයි 2.5යි. 2500යි. මොකද 500ක් පොලිය. පොලිය කියන්නේ වියදමක්. පොලිය කෑල්ල බැංකු ණයෙන් අඩු කරන්නේ නැහැ. වියදම නිසා ලාභය අඩු වෙනවා. ශුද්ධ ලාභයෙන් අඩු වෙනවා 0.5ක්. ලකුණු 2යි. ගනුදෙනු 10ට ලකුණු 2 බැගින් 20න් කීයද කියලා අයිනේ දාගන්න. ඉතිරි ටික තාම හැදුවේ නැහැ. දැන්ට සමීකරණය දාපුවට ලකුණු 20න් කීයද බලලා දාගන්න ඉක්මනට. ඒක හරි. දැන් අවශ්‍ය වන්නේ දෙවෙනි එක මොකක්ද දේශන්? අප්‍රේල් මාසය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. right. ලාභ හෝ අලාභ ප්‍රකාශය. මම මෙන්න මේ ටික මකනවා ලාභ හෝ අලාභ ප්‍රකාශය හදාගන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශය. විකුණු විකුණුම් ගන්න විදිය අහගන්න. ඔයාලගේ ඔය අභ්‍යාසයේ අවස්ථා දෙකකදී බඩු විකුණලා ඇති. අවස්ථා දෙකකදී. මෙන්න මේක 25000ක ලාභයක් තිබිලා තියෙනවා. ආයෙ 25000ක ලාභයක් තිබිලා තියෙනවා. මට කියන්න පුතා මෙන්න මේ පළවෙනි විකිණීම කීයක බඩු කීයටද වික්කේ කියලා? 40ක බඩු 65000ට තමයි ඉංග්‍රීසි තියෙන්නේ. right. එහෙනම් විකුණුම් 65යි එතන. ඒකට අදාළ විකුණුම් පිරිවැය 40යි. ඊළඟට අවස්ථා දෙකක් තිබුණා. දෙවෙනි අවස්ථාවේ 35ක බඩු 60ටද වික්ක බලන්න දේශන්. අර ඉතිරි බඩු ටික ඔක්කොම 25. ඔව් right. එහෙනම් එතන විකුණුම් ආදායම 60යි පිරිවැය 35යි. මෙන්න මේ අවස්ථා දෙක විතරයි විකුණලා තියෙන්නේ. එහෙනම් මගේ මුළු විකුණුම් 125යි 1 ලකුණයි. 125යි 1 ලකුණයි. විකුණුම් පිරිවැය 40යි 35යි 75යි 1 ලකුණයි. විකුණුම් වලට 1 ලකුණයි විකුණුම් පිරිවැයට 1 ලකුණයි. මගේ දල ලාභය 0.12න් 7ක් 5යි. දල ලාභය 50000යි. වෙනත් ආදායම් ශුද්ධ ලාභයේ තීරුව දිහා බැලුවොත් ධනාගයක් ඉදිරි දිනව 2.5ක්. ලද වට්ටම් 2.5ට 1 ලකුණයි. දැන් 52.5යි. ලද වට්ටම් වෙනත් ආදායම් යටතේ 2.5ට 1 ලකුණයි.
ඊළඟට පොදුවේ වියදම් දානෝ බලා ගන්න. වියදම්. මට මෙතන පේන්න තියෙනවා ඍණ 5ක්. මේ ඍණ 5 මොකක්ද? දුන්නොට්ටම් දුන්වට්ටම්. එහෙනම් මම දුන්වට්ටම් දානවා 5000ක් එක ලකුණයි. දුන්වට්ටම් පාට එක ලකුණයි. මේ 10 වැටුප්ද බලන්න. ඔව් සර් වැටුප් 10ට එක ලකුණයි. වියදම් යටතේ. මේ 0.5 ණය පොලි. පොලි 0.5යි එක ලකුණයි. අතිරේක තොරතුරු පළවෙනි එක කියන දේශාන්. සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ඉණුමක් කරා සිදු කර ඇත. අප්‍රේල් මාසයේ විදුලි බිල රුපියල් 3000ක් ලැබී ඇතත් තවම ගෙවා නැත. චුට්ටක් ඉන්න මේ ප්‍රශ්නයක් දාලා තියෙනවා ඉන්න මම කියන්න. සර් පළවෙනි ගනුදෙනුවේ මුදල් 550ක් වැඩි කරලා බැංකු 50ක් වැඩි කරලා හිමිකා 500ක් වැඩි කරොත් වැරදිද? කමන්න ඒක ලකුණු ගන්න. සඳුරේ නේද මෙදා තියෙන්නේ. ඔව් කමන්න ගන්න. හරි ඒකට ලකුණු ගන්න සඳුනිගේ. ඊළඟට දේශාන් පළවෙනි අතිරේක තොරතුර කිව්වේ සියලු ගනුදෙනු බැංකු ගිණුම හරහා කරනවා කියලා නේද? ඔව් සර්. දෙවෙනි එක කියන්නේ අප්‍රේල් මාසයේ විදුලි බිල රුපියල් 3000ක් ලැබී ඇතත් තවම ගෙවා නැත. right ගෙව්වා හෝ නොගෙව්වා විදුලිය කියන්නේ වියදමක්. මගේ ආදායම් ප්‍රකාශන කියනවා විදුලිය 3000යි එක ලකුණයි. විදුලිය 3000යි එක ලකුණයි. ඊළඟ අතිරේක තොරතුර ස්ථාවර නියෝග යටතේ ගෙවා ඇති ගොඩනැගිලි කුලී 5000යි. කුලී ගොඩනැගිලි කුලී වියදමක්. එහෙනම් කුලී වලට දානවා 5000යි එක ලකුණයි. ඊළඟ ණයගැතියන්ගෙන් ඍජුවම බැංකුවට ලැබී ඇති මුදල රුපියල් 10000කි. ණයගැතියන්ගෙන් ඍජුවම බැංකුවට ලැබිලු 10000ක්. ආදායමක් හෝ වියදමක් නෙමෙයි ලාභ වල ප්‍රකාශයට එන්නේ. ඊළඟ බැංකු ගාස්තු ලෙස රුපියල් 2000ක් අය කර නැත. බැංකු ගාස්තු කියන වියදමක්. එහෙනම් මම දානවා බැංකු ගාස්තු වියදම 2000 නේද? එක ලකුණයි. ඊළඟ ණය හිමියාට නිකුත් කළ චෙක් පද තවමත් ඉදිරිපත් වී නැත. ණය හිමියන් නිකුත් කරපුවා තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැල්ලු. මේක ආදායම් ප්‍රකාශයට අදාළ නැහැ. ඒක වැදගත් වෙන්නේ බැංකු සැසඳුමක් හැදුවොත්. ඊළඟ දේපල පිරියත හා උපකරණ වාර්ෂිකව 10% බැගින් ෂෙයා කරයි. right දේපල පිරියත උපකරණ වාර්ෂිකව 10% බැගින් ෂෙයා කරනවා. ඔයාලට මතකද අයිතිකාරයා ව්‍යාපාරයට මෝටර රථයක් දානවා මාසෙ මුල. දැම්ම නේද? 360ක් නේද? 360යි සර්. 360යි. ඔය 360 මම ෂෙයා කරනවා බලා ගන්න. 360ට 110ද බලන්න මේ ෂෙයා ප්‍රතිශතය? ඔව් සර්. 110 වැඩි කිරීම 12න් 1 දාන්න හේතු ඔයාලා හොඳටම දන්නවා. අපි හදන්නේ අප්‍රේල් මාසෙටද මැයි මාසෙටද අදාළව ලාභ වල ප්‍රකාශ. එතකොට මේ බිඳුවට බිඳුවයි මේ බිඳුවට බිඳුවයි 12 මේ 36 බෙදන්න 12න් 3000යි. එහෙනම් රතය ෂය වෙනවා 3000ක්. මීට අමතරව ඔයාලට මතකද ලී බඩු 60ක් ගත්ත ව්‍යාපාරෙට. ඒක අරන් තියෙන්නේ මාසේ මුලද මැදද අගද? මැදනේ. මැද. 4.15. එහෙනම් මාස භාගයක් ෂය කරන්න ඕන. මේ විදි අභ්‍යාසයක් පාස් පේපර් එක දීලා තියෙනවා. මාසේ මැද දේපල පිරියත උපකරණ අරගෙන
මාස භාගයකට ෂය කරන්න කියලා අභ්‍යාසයක් දීලා තිබුණා. මීට කලින් අවුරුද්ද පාස් පේපර් එක. ඒක නිසා තමයි මම මේක දැම්මේ. 60යි 100න් 10 වැඩි කිරීම 24න් 1. 24න් 1 වෙන්න හේතුව මට ඕනි මාස භාගයකට. මාසයකට බලන්න නම් 12න් 1 මාස භාගයකට බලන්න නම් 24න් 1. මේ බිඳුවට බිඳුව කපලා ගියා මේ බිඳුව කපලා ගියා 6000 බෙදන්න 24න් බෙදනවද බලන්න. 0.25යි. 0.25යි 250යි 0.25යි. දැන් දීපල පිරියත් උපකරණ ෂය 3.25යි. මේකට ලකුණු 2යි. ඔය දෙක ලැබෙන්නේ 3000 වෙනම දාලා නම් කවුරු හරි ඒකට 1 ලකුණයි 0.25 දාලා නම් 1 ලකුණයි. මේ දෙකම එකට එකතු කරලා දාලා නම් ලකුණු 2යි. තව ගැළපිල්ලක් ඉතිරි වෙලා ඇති. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 10%කි. right. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 10%යි. බෝඩ් එක දිහා බලා ගන්න. දේශාන් ඔය ගමන් මට කියන්න වෙළඳ ලැබියුද්ද තීරුවේ තියෙන දේවල් ටික මට 65ක් වැඩි වෙලා තියෙනවා 50ක් අඩු වෙලා තියෙනවා. තව මේ දෙක විතරයි තියෙන්නේ. සමීකරණය ඇතුලේ මේ දෙක විතරයි තියෙන්නේ. ඔව් සර්. right. එතකොට 65ක් ණය ගැතිය ඉඳලා 50ක් හම්බ වුණා නම් දරුවෝ අපිට තව තියෙන්නේ 15යිනේ ණය ගැතියන්ගෙන් ලැබෙන්නේ. ඔයාලට මතකද ණය ගැතියක ඍජු ප්‍රේෂණයක් කළා දිනවා බැංකුවට. ණය ගැතියක ඍජුවම 10000ක් බැංකුවට දාලා තිබුණා. එහෙනම් මෙයාගෙන් අඩු වෙනවා තව 10ක්. අපේ අවසන් ණය ගැතිය කීයද? 5000යි. ඔන්න ඔය 5000ට 110ක් බැලුවොත් හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 0.5යි. මොකද මේ මාසේ තමයි පළවෙනි වතාවට හානි කරන අලාභ සඳහා ඉඩහරින්නේ. එහෙනම් ඉඩහරන සියලුම වටිනාකම වියදමක් විතර ගන්න ඕන. මේක ලාභ වල ප්‍රකාශයේ හානි කරන අලාභ ඉඩහැරීම් කියලා 0.5 තියෙනවට ලකුණු 2යි. ලකුණු 2යි. ලාභ හෝ අලාභ ප්‍රකාශයට දීලා තියෙන ගාන බලමු. 1යි 2යි 3යි 4 5 6 7 8 9 13ක් දීලා තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශයට ලකුණු 13යි. දාගන්න 13න් කීයද කියලා. ප්‍රශ්න තියෙනනම් අහන්න. ධනුෂ්ක මොන හරි අහන්න තියෙනවද? නෑ මොකවත් නෑ. අමිලට තියෙනවද ප්‍රශ්නයක්? චමිලාගේ මයික් එක ගිලිලාද කොහෙද මේ ඉස්සෙල්ලත් ඔන් කරාට කතා කරගන්න බෑ. චතුරිකාට ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර් ඒක හරිද? ළමයි සර් හරි මම පැහැදිලි කරන්න. ගයාර ඒකට 1 ලකුණක් ගන්න. ඔයාගේ අර මේ ලී බඩු ෂය කරලා නැහැනේ රත විතරයිනේ. ඒකට 1 ලකුණක් ගන්න. ආපසු යව්. ළමයි චතුරික මම දැක දාලා තියෙනවා. ඒකයි මම ඇහුවේ. ඔයාලට සිග්නල් මදි කියන එක ඇහෙන්නේ මං කියන්නම් අහගන්න. ආපසු යව් දවසක් කවුරු හරි ඕක ඇහුවා සමීකරණ පාඩම කරද්දි ඇහුවා ඇයි මේක ගන්න නැත්තේ කියලා. YouTube එකේ ඇති සමීකරණවල වීඩියෝ 3ක් ඒ වීඩියෝ 3 එක තැනක පැහැදිලි කරලා ඇති ඇයි ආපසු යවුම් ගන්න නැත්තේ වෙනම හදලා පෙන්නලා තියෙනවා. නිරෝමද කොහෙද ඇහුවේ මට මතක විදිහට ඔය ගාන. ඊට පස්සේ මම වෙනමත් හදලා පෙන්නුවා
විකුණුම් පිරිවැය හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒ ක්‍රම දෙකෙන් ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ආපසු යවුම් අඩු කරලා අවසන් තොගය අඩු කරලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා විකුණුම් පිරිවැය. එහෙම නැත්තම් ඍජුවම ගන්න පුළුවන් වික්ක බඩු වල පිරිවැය දීලා තියෙනවා. 65ක ආදායම් ලැබලා තියෙන 40ක් බඩු වියදම් කරලා. 60ක ආදායමක් ලැබලා තියෙන 35ක බඩු වියදම් කරලා. එහෙනම් මට අලුතෙන් ආය ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරන්න යන්න ඕනේ නෑනේ. මොකද මම හොඳටම දන්නවා මේ ආදායම් දෙකට අදාළව පිරිවැයන් දෙක. ඒතර විකුණුම් පිරිවැය දෙක මේ දෙක කියලා හොඳටම දන්නවා. ඒක නිසා මේ ඍජු ක්‍රමයට ඍජුවම පිරිවැය ගන්නවා නම් කිසිසේත් ආපසු යැවුම් ගලපන්න යන්න එපා. ආපසු යැවුම් ගලපන්න යන්න එපා. ඒකට හේතුව ආපසු යැවුම් ගලපනවා කියන්නේ අර ආකෘතියට හදනවා කියන එක. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ආපසු යැවුම් අඩු කරලා අවසන් තොගය අඩු කරනවා. ඒ ක්‍රමේ නෙමෙයි අපි හදන්නේ මේ ඍජුවම විකුණුම් පිරිවැය ගන්න ක්‍රමේ. ඒක නිසා ක්‍රම දෙක කවලම් කරගන්න එපා. දැන් චතුරිකා හදලා තියෙන්නේ අනික් ක්‍රමයටද? විකුණුම් පිරිවැය. නෑ සර් මේ විදියට දැන් තේරුණාට පැහැදිලි මන්ද සිග්නල් නැති ඉඳ කමන්නේ. මේ ආපසු යවුම් ගන්නවා නම් ගන්න අනිවාර්යෙන් අර chart එක ආධාරයෙන් හදනවා නම් හොඳයි. දැන් ඔන්න සමීකරණ ගන්න ලකුණු 20යි ලාභ වල අප්‍රකාශ ලකුණු 13යි දැන් 33ක් දීලා තියෙන්නේ. දේශාන් තව එක ප්‍රශ්නයක් තියෙනවද කොහොදනේ? ඔව් සර් මූල තත්ත්ව ප්‍රකාශය සඳහන් කළ යුතු මුදල් ශේෂය. right. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් කළ යුතු මුදල් ශේෂය කියන්නේ එදා පේපර් එකේදී මම සාකච්ඡා කරා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හැම වෙලෙම සඳහන් කරන්න ඕනි මොන ආගේද? සංශෝධිත ආගේ. එහෙනම් මම සංශෝධිත මුදල් පාලන ගිණුම ගහනවා. සංශෝධිත මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්න නම් අනිවාර්යෙන් දැන්ට තියෙන මුදල් ශේෂය ගේන්න ඕනේ. දැන්ට තියෙන මුදල් ශේෂය ගන්න පුළුවන්. මම මේ මුදල් තීරුව ඉතිරි කරලා හැදුවේ ඒකයි. මුදල් තීරුවේ අවසාන උත්තරේ ගත්තොත් දැනට තියෙන මුදල් ශේෂය ගන්න පුළුවන් අපිට. 500යි 50ක් අඩු වෙලා තියෙනවා ඒ වෙලෙම 500යි මේකත් කැපෙනවා ඒකට මේක කැපෙනවා 25යි 5යි 35යි දහම් 5යි 40යි මේක දෙන්න බලන්න 509.5ද බලන්න මේ තීරු උසුළු කරාම ඔව් හරි මෙන්න මෙයා මෙතනට ගේන්න 509.5 හරි මේකට එක ලකුණයි ළමයා ලද ඕනෑම උත්තරයක් ඉරක් ගාලා සුළු කරලා උත්තරයක් අරගෙන ඒක ගෙනාවට එක ලකුණයි තමන්ගේ සංශෝධන මුදල් පාලන ගිණුම ආරම්භ කරන්න මෙන්න මේකෙන් කියන එක දැනගන්න ඕනෑම අගයක් ළමයාට ලැබුණු එතනට ලකුණ ගන්න. දැන් මේකට එනවා බැංකු ගාස්තු 2000 වගේ මට මතක ලකුණු දෙකයි ඊළඟට ණය ගැති ප්‍රේෂණ 10යි ලකුණු 2යි. තව එකක්ද කොහෙද තිබුණානේ? ස්ථාවර නියෝග 5ක් තියෙනවා. right ස්ථාවර නියෝග. ස්ථාවර නියෝග 5යි ලකුණු 2යි. මෙච්චර ඇත්ත. දැන් සුළු කළ ශේෂයක් ගන්න මේකට මන් දීලා තියෙනවා 2 4 6 7. ලකුණු 7ක් දීලා තියෙනවා සංශෝධන මුදල් පාලන ගිණුමට. මුල් ලකුණු 40න් කීයද කියලා දාගන්න පළවෙනි ටෙස්ට් එක. ඉස්සරහට එනවා මීට වඩා අමාරුයි හොඳේ. මම ඔය හදලා තිබුණ ලේසිම එක තමයි දුන්නේ. 40න් කීයද බලලා දාගන්න පළවෙනි ටෙස්ට් එකට. පළවෙනි පේපර් එක. සර් මුළු මුදල් ගිණුමම හදලා තිබුණොත් බණින්නේ නැතුව කියන්නේ.
මුළු මුදල් ගිණුම මම හදලා තිබ්බත් ඒ ළමයා ලකුණු ගන්න මේ තැන් තුනට. ඒත් කමන්නේ වැරද්දක් නැහැ. අර වෙලාව තමයි අපරාධ. BM 9 නමක් දාන්න ඔය ගාම කවුද කියලා බලන්න. ඔව් චර්ම රෝග තමයි. ගිනුම ගහන්න නැතුව හදලා තිබුණා. ඒත් ගන්න ලකුණු අඩු වැඩි කරලා එකතු කරලා අරන් දෙනවා ගන්න. ඊගේ ශේෂය ගත්තා. ඊගේ ශේෂය කියන්නේ මේ ආරම්භයේ 509ද? ඒකට මම ලකුණු දුන්නානේ. බලමු ලකුණු අපි. हत नामदान इक्मंत 37 नामदान दिलहानी हलनी दिलहानी निरोमा प्रशंसा हलनी गयारा युवनी हिमांशा मिनोली चमोदी सुरेश साजिद 11 දෙනයි 38 නම් දාන්න 38 ත්‍රිලක්ෂිත ඉඳලා දිනවා ඒතර 12 දෙනයි ශශික 38යි මදුෂා බර්නර් नेटमिनी अनुष्का वेंड पहाई 38 पहाई सांदुनी हायाई आशिका हत्ताई मलीशा नावेयाई 38 नवयයි 39 प्रमोद्या पियुमी इंदिक संजु विबिले तरुषिका चेतना निमेश එච්චරයි චතුරිකා 8යි 39 8 දෙකයි 40න් 40 ධනුෂ්ක වරුණි චාතුර්ය දේශාන් සංචලා ප්‍රදීප් යසස් කවින්දියා හත් දෙනයි අරගේ විවෘතයි තව තියෙනවා ඕවා හදලා බලමු right 40න් 47 දෙනෙක් ඉන්නවා මේ ඇවිල්ලා 37 සහ 37ට වඩා වැඩි 37 කියන්නේ 185 මේ 185 සහ 85ට වඩා වැඩි මෙතන 20යි මෙතන 15යි 35 දෙනෙක් ඉන්නවා දැන් පන්ති ඉන්නවා 150 ගානක් කොයි 35යි ඉතා හොඳයි 30ට එහා කියන්නේ 175 30ට එහා ඇති මම හිතන්නේ 100 පැනලා ඇති 30ට එහා හොඳයි කට්ටිය වැඩ කරලා තියෙනවා වැඩ කරපු තරම් බලාගත්ත හැකි ඊළඟ ගානදී ලාස්ට් වෙන ඊළඟ ගානට විනාඩි 20යි ලැබෙන්නේ මම ගෲප් එකට දානවා ක්ෂණිකව
හරි EPF වියදම මෙතන දිනවා 15ක් දැන් මහ බැංකුවට යවන්න ඕනි මුළු ගාන බලන්න සේවකයාගෙන් අඩු කරගත්ත 10යි සේවකයාගේ දායකය 15යි දෙකේ එකතුව 25ක් උපජිත EPF වැඩි වෙන්න ඕනි 25ක් උපජිත EPF වැඩි වෙන්න 25යි මේක ලකුණු දෙකයි සර් පොඩ්ඩක් ඉන්න සර් ඔතන මේ හිමිකමෙන් 90කුයි 25කුයි අඩු කරමු කමන්න ලකුණු ගන්න තා ප්‍රශ්න තියෙනවා ඉන්නවද ඉමාර ශානව 90යි 10යි වෙන වෙනම දැම්මොත් ගන්න ලකුණු ගන්න හරි හරි සර් හිමිකමෙන් එකපාරම 115ක් අඩු කරොත් උත්තරේ හරි මේ 100යි 15 වෙන වෙනම නැතුව 115 තිබ්බත් හරි 90ක් අඩු කරලා 25ක් අඩු කරත් හරි ඊළඟට 90යි 10යි 15යි වෙන වෙනම තිබ්බත් හරි ලකුණු දෙකයි ඊළඟ එක අංක 7 දිගුකාලීන ණය සඳහා මෙම මාස වාරිකයේ 15000ක් ගෙවීම එය තවමත් පොලි නිදහස් කාලයක් තුල ගෙවන වාරික වේ. එහෙනම් මේකේ පොලියක් නැහැ කියන එකනේ වක්‍රාකාරයෙන් කියන්නේ. මුදල් ඍණ 15යි. දිගුකාලීන ණය ඍණ 15යි ලකුණු 2යි. 8 කොවිඩ් ගේ පුද්ගලික රක්ෂණ වාරිකයේ 5000 ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත. මේ ඇවිල්ලා ගැනිලිනේ අයිතිකාරයාගේ පුද්ගලික වියදමක් ව්‍යාපාරයේ මුදල් වලින් ගෙවලා මුදල් කොට අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා 5000යි. ලකුණු 2යි. ඊළඟ දේපල පිරියත් උපකරණ මත වාර්ෂිකව 12 බැගින් ක්ෂය කළ යුතුය. දේපල පිරියත් උපකරණ තියෙනවා 400ක්. මේ 400ට 100ට 12ක් ඕනි. හැබැයි 12න් එකයි එක මාසෙකට 4000යි ක්ෂය වී. දේපල පිරියත් උපකරණ ඍණ 4යි. ලාභෙන් අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. ලකුණු 2යි. මතක තියාගන්න හැම වෙලේම මාසෙකට නම් හදන්නේ සිහි බුද්ධියෙන් හදන්න ඕනේ. තොග 5000කින් ලියා හැරීම. තොග ලියා හරනවා කියන්නේ තොගේ කපනවා. තොග ඍණ 5යි. වියදමක් හිමිකම ඍණ 5යි ලකුණු 2යි. 20න් කීයද කියලා දාගන්න ඉක්මනට. ලකුණු 20න් සමීකරණ ගනුදෙනු ටික දැම්මට 20න් කීයද බලන්න. හරි අපි දැන් අවශ්‍ය වන්නේ දෙවෙනි එක බලමු. සුද්ධවත්කම් මාස්ටරෙන් මාසය සඳහා ලාභය. සුද්ධවත්කම් මාස්ටරෙන් ලාභය හොයන්න කියන්නේ සමීකරණය දාලා සුද්ධ ලාභය සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම්. දේශාන් මට කියන්න හිමිකම තීරුවේ තියෙන දේවල් ඔක්කොම කියාගෙන යන්න පිළිවෙලට. 330 ආරම්භයේ 5ක් වැඩි වෙනවා 100ක් වැඩි වෙනවා 100ක් අඩු වෙනවා ආයි කියන්නේ 5ක් වැඩි වෙනවා 100ක් වැඩි වෙනවා 100ක් අඩු වෙනවා 15ක් අඩු වෙනවා 5ක් අඩු වෙනවා 4ක් අඩු වෙනවා 5ක් අඩු වෙනවා මේ අඩු වුණු 100 මොකද්ද බලන්න. ඒ සර් මම අතර 100 අර 105 වෙනවනේ 115 වැටුප් සීන් එක නේද ඔය? ඔව් සර්. හරි හරි. මේ තියෙන ආරම්භයේ සුද්ධවත්කම්. පහළට සුළු කරොත් ලැබෙන්න ඕනි අවසාන සුද්ධවත්කම්. මම පහසුවට මේකට මේ කපනවා සුළු කරන්න. මේ ධන පහට මේ ඍණ පහ කපනවා. එතකොට මේකේ එනවා ඍණ 15යි ඍණ 19යි ඍණ 24ක් 306යිද බලන්න අවසාන හිමිකම සුළු කරලා ගත්තම ඔව් 306යි දැන් මම සමීකරණයට දානවා බලන්න සුද්ධ ලාභයේ සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක
අවසාන ශුද්ධවත්කම් 306 ඍණ ආරම්භක ශුද්ධවත්කම් අපි දන්නවා 330යි අරදීන් මේ ගානේ අමතර ප්‍රාග්ධනයක් නැහැ ගැන්ලි තියෙනවා 5000ක් එතකොට 306 ඍණ 330 වුණාම ඍණ 24යි ඍණ 24න් 5ක් කැපුණම ශුද්ධ අලාභය 19යිද බලන්න එන්නේ ඔව් ඔව් ඍණාගයක් එන්නේ ශුද්ධ අලාභයක් තියෙන 19000යි ළමයාලද ඕනෑම අවසාන ශේෂයක් ගෙනාවට ලකුණු 2යි ආරම්භක ශේෂය දැම්මට ලකුණු 2යි ගැල්ලි එකතු කරලා ලකුණු 2යි හෙලින්ම 19 උත්තරේ තියෙනවා ලකුණු 6ක් ගන්න ඍණාගයක් අලාභයක් තියෙනවා නැත්තම් අර අයිටම් වලට ලකුණු ගන්න ඒක ඉල්ලන තුන්වෙනි එක හිමිකමේ සිදු වූ වෙනස පහත ආකෘතිය ආධාරයෙන් පෙන්වන්නට කියලානේ තියෙන්නේ. ආරම්භක හිමිකම එහෙම නැත්නම් ආරම්භයේ ප්‍රාග්ධනය 330යි. මේකට එකතු කරන්න අමතර ප්‍රාග්ධනය බිඳුවයි. මේකෙන් අඩු කරන්න ගැනිලි 5යි. මේකට එකතු කරන්න ශුද්ධ ලාභය ඍණ 19යි. එහෙම නැත්නම් වරහන් 10. අවසාන හිමිකම අපි හොඳටම දන්නවා 306ක් එන්න ඕන. එනවද බලන්න මේ ටික ගලපුවට පස්සේ? ඔව් සර්. එනවා. එකකට ලකුණු 1 බැගින් ලකුණු 4යි. ඕනෑම ලද ශුද්ධ ලාභයක් මෙතන දාලා දෙනවා නම් හරි. මුල් ලකුණු 30න් කීයද කියලා ඉක්මනට දාගන්න. අර මන් බෝඩ් එකේ ලියපු ආකෘතිය ගැල්ලි වරහන් දාන්න ඕනේ. මන් වරහන් දාලා තිබුණේ නැහැ. නිමේෂ් ඔව් හරි. මම වරහන් දාලා තිබුණේ නැහැ. 28 තියෙනයි නම් දාන්න ඉක්මනට. මලිත, චාතෝර්ය, චමෝදි, වරුණි, සඳුනි, නවෝදි, තරංගනි, සංජු, තරුෂි, සුරේෂ්, ලදීෂි, චමෝදි ලදාගෙන ගන්න දිවංගනි කවීෂා විශ්මිත යසානි දිවංගනි නන්දුන් 22යි 29 තියෙනයි නම් දාන්න ඉක්මනට ශාශික සජිත් चेतना गयारा 29 4 දෙකයි TN30 මිනෝලි නිල්ලානි අම්මට සියෝ හරි මට කියව ගන්නවත් වෙලාවක් නැහැ ඒ තරම් වේගෙන් දානවා මං ගන්නවා උඩට right මෙන්න මං කියන්නේ ප්‍රමෝද්‍ය චතුරිකා මිනෝලි දිල්හානි
කවින්දියා ප්‍රබෝධ 7යි සදීප් 8යි ධනුෂ්ක 9යි යසස් 10යි දේශාන් 11යි සංචලා 12යි විහංගනා 13යි දිසානායක 13යි කිව්ව 14යි පියුමි 15යි ත්‍රිලක්ෂි 16යි මදුෂ 17යි යුවනි 18යි සංදීප් 19යි ඉමර්ෂ 20යි ආශිකා 21යි සසුනි 22යි ඉන්දික 23යි කවින්ද්‍යා 24යි වර්ණ 25යි නිමේෂ් 26යි ප්‍රදීප් 27යි එන්න අකුර කියලා ගහලා දෙනවා කවුද දන්නේ නම දාන්න 27යි මල්කි 28යි නිරෝම 29යි අනුෂක 30යි විදුරංගි 30 සසුනි 31යි සමුද්‍ර 32යි පියුමි 33යි තරුෂිකා 34යි දිනේෂ 35යි 35 දෙනෙක් සම්පූර්ණ ලකුණු ගත්ත 35 දෙනෙක් ඉන්නවා 35යි 22යි මේ 28 29 30 කියලා මම මේ ගත්තේ එතකොට 35යි 57යි 59 දෙනෙක් ඉන්නවා උපරිම 190කටත් වැඩි ඊළඟ දැන් ඔය හැදුවේ යම් ආකාරයක ටිකක් පහසු ඒවා දැන් ඊළඟ ගන්න ලෑස්ති වෙන විනාඩි 20යි ලැබෙන්නේ බොහොම වමනාවෙන් හදන්න විකුණුම් මිලට 120යි. එහෙනම් මම 100 දාන්න විකුණුම් මිලට. පිරිවැය ඔටෝම 80යි. මේ ගානේ තියෙනවා 80000ක් පිරිවැය උතෝග. එහෙනම් පිරිවැය දීලා දිනවා 80000යි. මම පිරිවැය තීරුවට 80000 දාලා එයාට ඉති ප්‍රතිශතය 80ෙන් බෙදලා විකුණුම් මිල හොයන්න 100ෙන් වැඩි කරනවා. බිඳුවට බිඳුව ගැපුවා 8ට 1යි 1000ක් ලක්ෂයයි. එතකොට මේ ගනුදෙනුව 80000ක තොගයක් ලක්ෂයකට විකිණීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ණයටද අපිටද ණයට? ඔයාලගේ උත්තරේ බලා ගන්න. තොගය ඍණ 80. තොගය ඍණ 80යි. වෙළඳ ලැබිය යුතු දෑ ධන 100යි. ලාභය ධන 20යි. ලකුණු 2යි. හරි ලකුණු 2යි 2 පසුගිය මාසයේ බොල් ණය ලෙස කපා හැර තිබූ 20000ක ණයගැතියෙකු විසින් ව්‍යාපාරයට මුදල් ලබා දී තිබීම බොල් ණය කපා හැරීමක් නැවත ලැබිලා නැවත ලැබෙනකොට මුදල් නිසා මුදල් තීරුව ධන 20යි බොල් ණය කියන වියදම කපා හැරප එක ආපහු ලැබෙනවා කියන්නේ මේක වෙනත් ආදායමක්. පහුගිය අවුරුද්දේ මේ අවසානම අවුරුද්දේ පේපර් එකේ තිබුණා වෙනත් ආදායමකට දාලා බොල් ණය නැවත ලැබීම. කොහොම වුණත් වියදම් අඩු වීමක් කියලා හිතුවත් වෙනත් ආදායමක් කියලා හිතුවත් ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා හිමිකම් වැඩි වෙනවා. හිමිකම් මෙතන ශුද්ධ ලාභය කියලා තීරුවක් දීලා තියෙනවා. එහෙනම් ලාභ තීරුව වැඩි වෙන්නේ මුදල් වැඩි වෙලා ලාභය වැඩි වෙනවා. ලකුණු 2යි. තොන 70000ක පිරිවැය තොගයක් ණයට ලබා ගැනීම තොගේ ධන 70යි වෙළඳ ගෙවිය යුත්තේ ධන 70යි ලකුණු 2යි 4 උපචිත විදුලිය 10000ක් සහ මෙම මාසට අදාළ 3000ක් විදුලිය සඳහා සමස්ත වටිනාකම ගෙවීම එතකොට 10000යි 3000යි ගෙවලා තියෙනවා 13000ක් උපචිත විදුලිය 10000යි මේ මාසෙට 3000යි හරියට අහගන්න කරන විදිය 13ක් ගෙවපු නිසා මුදල් වලින් අඩු කරන්න 13ක් මේ 13න් උපචිත වියදම් හිලව් වෙනවා 10ක් එහෙනම් උපචිත වියදම් වලින් අඩු කරන්න 10ක් මේ මාසේ වියදම 3000
ලාභයෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් ලාභ තීරු අඩු කරන්න තුනක්. මුදල් ඍණ 13යි, උපචිත වියදම් ඍණ 10යි, ලාභය ඍණ 3යි. ලකුණු 2යි. මෙදිනට පවතින සියලුම තොග පිරිවැයට 125ක් ලාභ තබා ගනිමින් ණයට විකිණීම. මෙදිනට පවතින සියලුම තොග මම දැක්ක ආරම්භයේ තොගේ තියෙනවා 150ක්. ඊට පස්සේ 80ක් පිරිවැය තොග වික්ක. ඊට පස්සේ ආයේ 70ක තොග ගත්තා. දැන් කොච්චර තියෙනවද බලමු. 150න් 80ක් ගියාම 70යි. 70යි 70යි 140යි. මෙදිනට පවතින තොගේ 140යි. ඔය 140ක තොගය පිරිවැයට 125ක ලාභ තබා ගනිමින් ණයට විකුණනවා. පිරිවැයට 125ක්. විකුණුම් මිල සමානයි පිරිවැය දන ලාභය. ලාභය 125යි. කාට 125ක්ද? පිරිවැයට. එහෙනම් පිරිවැය 100යි. විකුණුම් මිල 125යි. අපි දන්නවා තොගේ වටිනාකම 140යි. ඒ කියන්නේ පිරිවැය තීරුවට ආදේශ කරනවා තොගේ පිරිවැය 140. එයාට අයිති ප්‍රතිශතය 100න් බෙදලා විකුණුම් මිල හොයන්න 125න් වැඩි කරනවා. බිඳුවට හරි. එතකොට බිඳුවට බිඳුව කපනවා. ඊට පස්සේ 12.5 14 වැඩිනම් 125යි 125යි 50යි 170ද බලන්න වැඩි කළා ගත්තම 175යි නේ. 175 ඔව් 175යි. එතකොට 140ක බඩු 175ට විකුණන්න. මේක එන්නේ තොගේ ඍණ 140යි. තොගේ ඍණ 140යි. ණය ගැතියු ධන 175 කියන්නේ වෙළඳ ලැබියු ධන 175යි. ලාභයට එකතු වෙනවා 35ක්. තොගේ ඍණ 140යි වෙළඳ ලැබියු ධන 100. හතරවෙනි එක උත්තරය කියන්නකෝ. කොයිකද? හතරවෙනි එක උත්තරේ. මේක හරිද ළමයි? ඒක ලකුණු දෙකයි. හතරවෙනි එකේ අහන්නේ උපචිත විදුලිය 10000ක් සහ මෙම මාසට අදාළ 3000ක් විදුලිය සඳහා සමස්ත වටිනාකම ගෙවීම. උපචිත විදුලිය 10000ක් සහ මේ මාසේ විදුලිය 3000ක්. එතකොට ඔක්කොම කීයක් ගෙවනවද? 13ක්. ගෙවන නිසා මුදල් අඩු වෙනවා 13ක්. ඒ 13න් 10ක් හිලව් වෙනවා උපචිත වියදම් වලට. උපචිත වියදම් වලින් අඩු වෙනවා 10ක්. මේ මාස වියදම විදුලිය 3000 ශුද්ධ ලාභයෙන් අඩු. 6 ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් පිරිවැය 28000ක භාණ්ඩ ආපසු හරවා එවීම. පිරිවැය 28000ක බඩු. මෙන්න බලා ගන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණු මිල. මට මතකයි 140ක බඩු 35ක ලාභ තියාගෙන 175ට වික්කේ. මේ වික්ක බඩු වලින් යම් ප්‍රමාණයක් නැවත එවනවලු. ආපසු එවනකොට පිරිවැය 28ක බඩු කියලා තියෙන්නේ. එහෙනම් මම පිරිවැය තීරුවට දාගත්ත 28. මේ යවපු බඩු ටිකෙන් යම් ප්‍රමාණයක් ආපහු එවනවා. එතකොට 140ක් වෙච්ච පිරිවැය මුළු වගේ 28ක් පිරිවැය වෙච්ච ඒවා තමයි ආපහු එවන්නේ. මගේ නම්බරේ මේක කරගෙන WhatsApp ඇවිල්ලා. ඇත්තම. අනේ ඔක චාර්ජර් ගහන්න දෙන්නකෝ. හායි ලසිත මම ජනිත කිසිද? මොකක්ද කරන්න කියලා මම හිතත් දැම්මා.
පාපොච්චාරණයක් ගන්න සර්. ඔව් නේ. කවුද කියලා බැලුවේ? ඉමාලි පොන්සරා. මයික් එක ඔන් වෙලා චාර්ජරයට ගහපන්. මේ චාර්ජරයට ගහන ගමන් බලා ගන්න ළමයි. පිරිවැය 140ක් වගේ භාණ්ඩ ප්‍රමාණයක් යවලා ඒකෙන් 28ක පිරිවැය වෙච්ච ඒවා ආපහු එවුණා. ඔයාලට හොඳට බැලුවොත් පේනවා මේකේ අනුපාත. මෙහෙන් බෙදලා ගන්නකො 140 28න් බෙදුවොත් 5යි. එහෙනම් මෙයත් 5න් බෙදන්න. 7යි. එහෙනම් මෙතන 35යි. සමීකරණ දාන විදිහ බලා ගන්න. තොගය ධන 28යි. තොගය ධන 28යි. වෙළඳ ලැබිය යුතු දෑ ඍණ 35යි. ලාභය ඍණ 7යි. ලකුණු 2යි. ලාභය ඍණ 7යි ලකුණු 2යි. අපි යනවා ඊළඟ එකට. 7 මෙදිනට ලැබිය යුතු සියලුම වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් 50%ක් ලැබුණු අතර එහිදී අඩු කළ මුදල් වට්ටම රුපියල් 6000කි. වෙළඳ ලැබිය යුතු දෑ තීරුවේ ආවේ මොනවද කියලා බලන්න ඕන. මුලින්ම වෙළඳ ලැබිය යුතු දෑ දීලා තියෙනවා ආරම්භක ශේෂයේ තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ 120යි. ඊට පස්සේ ධන 100යි. ඊට පස්සේ තියෙනවා ණයට ගන්න 3000 සීරීස් වල ලාභ තබා ගැනීම 175යි. අඩු කරනවා 35යි. 100යි 300යි 395යි 360යිද බලන්න තියෙන්නේ. කවුරු හරි සුළු කළ ඉක්මනට ගියා. ඔව් සර්. ඔව් ඔව්. මේකෙන් 150ක් අය කරගන්න ඕන. 360න් 150 කියන්නේ 180යි. එහිදී ලද මුදල් වට්ටම රුපියල් 6000ක්. එහෙනම් 174ක් සල්ලි ලැබිලා. මුදල් ධන 174යි. මුදල් ධන 174යි. වෙළඳ ලැබිය යුතු දෑ ඍණ 180යි. දුන් වට්ටම් වියදම 6 ශුද්ධ ලාභයෙන් අඩු වෙනවා ලකුණු 2යි. ශුද්ධ ලාභයෙන් අඩු වෙනවා ලකුණු 2යි. සේක පොඩක් ආය හදලා පෙන්නන්න. මම ආය හදලා පෙන්නන්නම් බලා ගන්න. ආරම්භයේ ණය ගැතුවේ ඉඳලා තියෙනවා 120ක්. ඊට පස්සේ පළවෙනි ගනුදෙනුවේ 80000ක් පිරිවැය යුතුක විකුණුමට 20ක් ලාභ තබා ගනිමින් ණයට වික්කනේ. අන්න එතන ණය ගැතියෙක් බිහි වෙනවා 100ක. දෙවෙනි ගනුදෙනුවේ බොල් ණය කපපු එකක් නැවත ලැබෙනවා ණය ගැතියන්ට බලපාන්නේ. තුන්වෙනි ගනුදෙනුවේ ණයට තොගයක් අරන් ඒත් ණය ගැතියන්ට බලපාන්නේ. හතරවෙනි ගනුදෙනුව උපජිත විදුලියක් ගෙවරුවා ඒත් මේකට බලපාන්නේ. පස්වෙනි ගනුදෙනුවේ බලපානවා මෙතෙන්ට පවතින සියලුම තොග 125ක ලාභ තබා ගනිමින් මට මතකයි 175 නේ ණයට වික්කේ. එතකොට ණය ගැතිය වැඩි වෙනවනේ 175. හයවෙනි ගනුදෙනුවේ ණය ගැතියෝ භාණ්ඩ ආපස් එවනවනේ. එතකොට ණය ගැතියෝ අඩු කරන්නේ 35ක්. මෙන්න මෙදිනට මේ ගනුදෙනු ටික උනාට පස්සේ ණය ගැතියෝ එන්න ඉන්නවා 360ක්. මෙන්න මේ එන්න ඉන්න 360න් හරි අඩක්. ඒ කියන්නේ 150ක් මුදල් දෙනවලු. ඒකෙන් 150ක් කියන්නේ 1,80,000. ඒ 1,80,000 මුදල් දෙනකොට 6,000ක වට්ටමක් අපි දීලා.
එතකොට අපිට මුදල් ලැබෙන්නේ 174යි. එහෙනම් මුදල් වලට එකතු කරන්න 174ක්, වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු කරන්න 180ක්, වියදම දුන්වට්ටම් 6 ලාභෙන් අඩු කරන්න. ලාභේ තීරුවෙන් අඩු වෙනවා 6යි. ලකුණු දෙකක් දුන්නම. 8 වෙනි ගැලපිල්ල. බැංකුණයි ලබාගෙන තිබුණේ 2021 3.1 මේ මාසෙ නෙමෙයි ගිය මාසෙ මුල. සමාන මාසික වාරික 20කදී ගෙවීමට එකඟ වී තිබේ. සෑම මාසකම ගෙවිය යුතු පොලිය රුපියල් 2000කි. මෙම මාස වාරිකයේ නිසි පරිදි ගෙවා ඇත. බැංකු ණය ඔයාලට පේනවා 190ක් තියෙනවා. ගිය මාසේ මුල අරන් තියෙන දරුවා. ගිය මාසේ මුල. එහෙනම් වාරික 20කින් මේක ගෙවන්න. තව එහෙනම් වාරික 19යි තියෙන්නේ. 190යි ලෝන් එක. එතකොට අපේ වාරිකයක ණය කෑල්ල දිනනවා 10000ක්. මේ හැම වාර්ෂික වාරිකයකටම පොලිය එකතු වෙනවා 2000ක්. එතකොට වාරිකේ වටිනකම 12000. මුදල් ඍණ 12යි. මුදල් ඍණ 12යි. බැංකු ණය ඍණ 10යි. පොලි වියදම ලාභෙන් අඩු වෙනවා. පොලි වියදම අඩු වෙනවා ලාභෙන් 2000යි. ලකුණු 2යි. නවය වෙළඳ ගෙවි උද්දෑ 110ක මුදල් වට්ටම් අඩු කර ගැනීමෙන් පසු ගෙවූ මුදල 54යි. 100න් 10ක් වට්ටම් අඩු කරලා ගෙවලා තියෙන්නේ. එහෙනම් ගෙවලා තියෙන්නේ 190යි. 54ක් ගෙවුවලු. එහෙනම් 190ට සමාන වෙන්නේ 54000. මම 54000 බෙදනවා 90න්. වැඩි කරනවා 100න්. නයි හිමිය හොයාගන්න. බිඳුවට බිඳුව කපලා 9ට 1යි 54 9 6යි. එතකොට 60යි. 60000ක නයි හිමියෙක්ගෙන් අපි ගෙවලා තියෙන්නේ 54යි. එතකොට ලද වට්ටම් පේනවා මෙතන 6000. සමීකරණ දාන විදිය බලා ගන්න. මුදල් ඍණ 54යි. නයි හිමියෝ ඍණ ඒ කියන්නේ වෙළඳ ගෙවි උද්දෑ ඍණ 60යි. ලද වට්ටම 6 ශුද්ධ ලාභයට එකතු කරන්න. ලකුණු 2යි. ලකුණු 2යි. ඊළඟ මෙම මාස දුරකථන බිල රුපියල් 8000ක් වූ අතර අයිතිකරුගේ පුද්ගලික මුදලින් මේ සඳහා රුපියල් 5000ක් පියවා ඇත. හොඳට අහගන්න කරන විදිය මේ මාසේ දුරකථන බිල 8000යි. මොනවත් බලන්න එපා. ලාභය අඩු වෙනවනේ 8000. එන ලාභ තීරුව ඍණ 8යි වියදම. ඊළඟට අපි ඔය 8000න් 5000ක් ඔය 8000න් 5000ක් ගෙව්වේ අයිතිකාරයාගේ සල්ලි වලින්. අපි දැන් එහෙනම් අයිතිකාරයාට ණයයි 5ක්. ඒ කියන්නේ පැහැදිලිවම හිමිකම තීරුව ධන 5000යි. අපි දැන් අයිතිකාරයට ඔය 5000 ගෙවිය යුතුයි. ඊළඟට ටෙලිකොම් එකට තව කීයක් ගෙවන්න තියෙනවද? ඔය දුරකථන සමාගමට මුළු ගාන 8000න් තාම 5000යිනි පියෙව්වේ. ඒකත් අයිතිකාරයාගේ සල්ලි වලින්. එහෙනම් ඒ 5000 අපි අයිතිකාරයාට ණයයි. තව 3000ක් අදාළ දුරකථන සමාගමට ණයයි. ඒ කියන්නේ ගෙවිය යුතුයි කියන එකනේ. එහෙනම් උපචිත වියදම් ධන 3000යි. ශුද්ධ ලාභයේ ඍණ 8යි. හිමිකම ධන 5යි. උපචිත වියදම් ධන 3යි. ලකුණු 2යි. දැන් තේරෙනවා ඇති මෙන්න මේ හැඩයට තමයි මේ විභාගයට ගණන් එන්නේ දැන්. මුලින් හදපු දෙක පොඩ්ඩක් පහසු ආකාර දාලා තිබුණේ. නමුත් ඒ වගේ වැදගත් දේවල් ගොඩක් තිබුණා. මේක චුට්ටක් අර විභාග මට්ටමටම අරන් ඇවිල්ලා තියෙන. ඊට වඩා චුට්ටක් වැඩිපුර තියෙනවා. ඊළඟ 11 දේපල පිළියෙත් උපකරණ තුල පවතින ඉඩම් වල පළමු වර ප්‍රත්‍යාග නගය 2,50,000ක්. එය මෙම මාස තුල දෙවන වරට ලක්ෂ 3කට ප්‍රත්‍යාගනය කරන ලදී. පළමු වර ප්‍රත්‍යාගනයේ මත 50,000ක අලාභයක් හටගෙන ඇති අතර එය නිවැරදිව ගිණුම් තබා තිබේ. ළමයි දෙවන වර
දෙවන වර ලාභ හොඳට බලන්න 250ක එකක් 300කට ප්‍රත්‍යාගනය කළා පළමු වර 50000ක අලාභයක් තිබිලා පුතා පළමු වර අලාභය දැන්ට ශුද්ධ ලාභයෙන් අඩු කරලා ඇතිනේ කොහේ හරි අවුරුද්දක පළමු වර අලාභයක් තිබිලා දෙවෙනි පාර ලාභ ලැබෙනවා නම් ඒ පළමු වර අලාභයට සමාන ප්‍රමාණයක් නැවත ශුද්ධ ලාභයට දෙන්න පැහැදිලිව මේකේ උත්තරේ දේපල පිරියත් උපකරණ වැඩි වෙනවා 50කින් එහෙනම් දේපල පිරියත් උපකරණ ධන 50යි ශුද්ධ ලාභය ධන 50යි ලකුණු 2යි 12 අනිකුත් දේපල පිරියත් උපකරණ තුල පවතින්නේ ගොඩනැගිලි හා ලී බඩු වන අතර එහි පිරිවැය 4,80,000කි වාර්ෂිකව 10% බෙගෙන් ඡය කිරීම ව්‍යාපාර ප්‍රතිපත්තිය වේ 4,80,000ට 10%ක් බලන්න 12න් එකයි බින්දු 48 බෙදන්න 12න් 12න් බෙදුවම 4යි එහෙනම් වාර්ෂික ඡය 4යි දේපල පිරියත් උපකරණ ඍණ 4යි ශුද්ධ ලාභය ඍණ 4යි ලකුණු 2යි ඊළඟ සැපයුම් කරුවෙකු විසින් ලබන මාසයේ ලබා දීමට පොරොන්දු වූ 80000ක පිරිවැය වූ තොගයක් සඳහා මේ මාසයේදී ගෙවූ අත්තිකාරම රුපියල් 20000කි සැපයුම් කරුවෙකු විසින් ලබන මාසයේ ලබා දීමට බලාපොරොත්තු වුණු 80000ක පිරිවැය වූ තොගයක් සඳහා මේ මාසයේදී ගෙවූ අත්තිකාරම් 20000යි ඒ පුතා අපිට ලැබෙන්න තියෙන තොගයකට දැම්ම සල්ලි දීලා ලබන මාසේ 80000ක බඩු අපිට එන්න තියෙනවා හැබැයි අපි මේ මාසෙන් 20000ක් දෙනවා ඒක අපිට ලැබෙනකන් වත්කම අත්තිකාරම් එතකොට මුදල් අඩු වෙන්න ඕන මුදල් ඍණ 20යි මෙතන තියෙනවා වෙනත් ලැබිය යුතු දෑ කියලා තීරුවක් අන්න ඒක ධන 20 වෙන්න ඕන මුදල් ඍණ 20යි වෙනත් ලැබිය යුතු දෑ ධන 20යි ලකුණු 2යි සර් බොඩි එකක් තියෙනවනේ මොනවාද සර් දැන් ලබන මාසේ 80000ක් ගෙවන්න බෑයි අපි 60000ක් ඔය තොගේට ඔව් 60000ක් එතකොට උපජිත වියදම් වලින් 20ක් අඩු කරන්න බැරිද උපජිත වියදම් වලින් 20ක් අඩු කරන්න බෑ පුතා වියදමක් උපජිත වෙන්නේ වියදම භාවිතා කරලා නම් විතරයිනේ මෙහෙම හිතන්න ලබන මාසේ පාවිච්චි කරන්න ඉන්න විදුලිය උපචිතයි කියන්න පුළුවන්ද තේරෙනවා බෑනේ ඒ වගේ දෙයක් ඊළඟ 15000ක තොගයක් ව්‍යාපාරය තුල ඉතිරි වනසේ අනිකුත් සියලුම තොග හංසමාලි විසින් පුද්ගලික ප්‍රයෝජනයට ගෙන ඇත අය අර නිරෝධාය මධ්‍යස්ථානයේ දැන් මේ දවස්වල නැහැනේ ඔය කණ්ඩ බොණ්ඩ තොගෙත් අරගෙන ගිහිල්ලා චන්දිමාල් එක්ක බලා ගන්න මෙතන තොග තීරුවට බලපානේ ඔක්කොම දාගෙන යන්න ඕනි තොගේ ආරම්භ 150ක් තිබුණානේ දේශා මට කියන්නකො තොග තීරුවට දාපුවා මොනවාද කියාගෙන යන්න අසුවක් අඩු වුණා 70ක් එකතු වුණා 140ක් අඩු වුණා අයින 28ක් එකතු වුණා 140ක් අඩු වෙලා 28ක් එකතු වෙනවා 140ක් අඩු වෙනවා 40ක් අඩු වෙලා 28ක් එකතු වෙනවා ඔව් තව ඔය නෑ මං මෙච්චරනේ රයිට් ඔව් මේක මෙතනින් ඉවරයි මෙයා විතරයි තියෙන්නේ අපි ගාව දැන් මොකද ඉතිරිව පැවැත්වක ඔක්කොම වික්කනේ අපි ඊට පස්සේ ආපසු එවුවනේ 28ක් ඒ 28න් 15ක් ඉතිරි වෙන්න නම් කීයද ගැන්ලි කළා තියෙන්නේ 13 13ක තොගයක් තමයි පුද්ගලික ප්‍රයෝජනට අරන් ගිහින් තියෙන්නේ එතකොට තොගය ඍණ 13යි
හිමිකම ඍණ 13යි. ශුද්ධ ලාභයෙන් අඩු වෙන්න බෑ. ගැන්ලි කියන්නේ හිමිකමෙන් අඩු වීම. තොගේ ඍණ 13යි. හිමිකම ඍණ 13යි ලකුණු 2යි. අවසාන එක. මෙන්න මේ ගානේ බලමු එක ළමෙක් හරි ඉඳීද කියලා සම්පූර්ණ ලකුණු ගන්න. දැන් ඇදුවනේ චණ්ඩි වගේ. මාසය තුල ගෙවූ සේවක වැටු 15000යි. මුදල් ඍණ 15යි. ලාභය ඍණ 15යි ලකුණු 2යි. සමීකරණ 30න් කීයද බලන්න. ගනුදෙනුවකට දෙක ගානේ දුන්නේ. එකක් හරි වැරදිලා නම් ලකුණු දෙකක් අහිමි වෙනවා. 30න් කීයද බලන්න. දැන් බලමු ලාභ හෝ අලාභ ප්‍රකාශය. විකුණුම් බලමු විකුණුම් අවස්ථා කීයක් තියෙනවා? 80000ක් පිරිවැය වූ තොග 100කට වික්කා. ඔයාලට මතක ඇති. එහෙනම් විකුණුම් පිරිවැය එතන 80යි. ඊළඟට 140ක බඩු වික්ක 175ට. එහෙනම් ඒක විකුණුම් පිරිවැය 140යි. ඊළඟට විකුණුම් වලින් අඩු වෙනවා 35ක් මේ ආපසු එව්. ආපසු එවුම් 35ක් අඩු වෙනවා. ඊට අදාළ පිරිවැය අඩු වෙනවා 28ක්. මෙන්න මෙහෙම එන්න ඕන. දැන් මගේ සුද්ධ විකුණුම් 100යි 175යි 175න් 30ක් අඩු වුණාම 140යි එක ලකුණයි. සුද්ධ විකුණුම් 140යි එක ලකුණයි. කවුරු හරි 170 නෑ 240යි. කවුරු හරි 275 දාලා ආපසු යොමු කියලා 35 අඩු කරලා දෙනවා නම් ඒත් හරි ඒත් එක ලකුණයි ලැබෙන්නේ. විකුණුම් පිරිවැය බලන්න 80යි 140යි 220යි 220න් 20ක් අඩුනම 200 200න් 8ක් අඩුනම 192යි එක ලකුණයි. දල ලාභය ගමු 200යි 48යි. දල ලාභය 48යි. වෙනත් ආදායම් ලද වට්ටම් 6යිද කොහෙද තිබුණේ මට මතක විදියට. ලද වට්ටම් 6යි එක ලකුණයි. ඒක හරි. බලමු ආයි මොනවද තියෙන්නේ කියලා. බොල්ලේ නැවත ලැබීම. බොල්ලේ නැවත ලැබීම වෙනත් ආදායමක් 20යි එක ලකුණයි. කවුරු හරි මේ 20 වියදම් වලින් අඩු කරලා තියෙනවා නම් බොල්ලේ නැවත ලැබීම කියලා වියදම් වලින් අඩු කරලා තියෙනවා නම් ඒත් මේ ලකුණම ගන්න. වියදම් යටතේ මොනවද බලමු වෙන්නේ? විදුලිය 3000යි එක ලකුණයි. දුන්වට්ටම් 6යි එක ලකුණයි. දුන්වට්ටම් මම ඉතිරි වියදම් ටික මේ පැත්ත ලියනවා. පොලි 2000යි එක ලකුණයි. දුරකථන 8යි එක ලකුණයි. ඊළඟට ගොඩනැගිලි ඉඩම් ප්‍රත්‍යාගන ලාභ කියලා වියදම් වලින් 50ක් අඩු කරන්න. වියදම් වලින් 50ක් අඩු වෙනවා. අනිකුත් දේපල පිරියත් උපකරණ තුල පවතින ගොඩනැගිලි ඔත්තන ක්ෂය වීම 4යි.
මෙතනටත් එක ලකුණයි මෙතනටත් එක ලකුණයි. වැටුප් 15යි එක ලකුණයි. මෙතනට මම ලකුණු 11ක් දීලා තියෙනවද බලන්න. 1 2 3 4 5යි 6 7 8 9 10 11ක්. ඔව් 11ක් දීලා තියෙනවා. මෙන්න මේ ලකුණ අයින් කරන්න. දුන්වට්ටම් 6000ට දීපු ලකුණ අයින් කරන්න. ඔච්චරයි එන්නේ. දැන් කීයද බලන්න. 40න්. ඔන්න ගණන්. බලමු 41 එක්ක හරි ඉන්නවද කියලා. වැඩකාරී. සර් මේ ලදවට මේ අර බොල්න යාපුසලෙම සාමාන්‍ය වෙනත් ආදායම් විදිහට ගන්න එක වීදම් වලින් අඩු කරලා නේද දාන්නේ සර්? ඒ කියන්නේ අර අන්තිම දාන්නේ වීදම් වලින් අඩු කරලා නේද? වියදම් වලින් අඩු කරලා තිබුණත් ලකුණු ලැබෙනවා. හැබැයි ගිය අවුරුද්දේ ඔයාලගේ ලියපු පේපර් එකේ ස්කීම් එකේ තියෙන වෙනත් ආදායමක් විදිහට දාලා. අපි නැත්තම් සාමාන්‍යයෙන් දාන්නේ වියදම් අඩුවීමක්නේ. ඒ ස්කීම් එකේ උත්තරේ පෙන්නලා තියෙනවා මේ වෙනත් ආදායම් විදිහට දාලා බොල්ලයි නැවත ලැබි. මේක නිසා තමයි මම දැන් ඒකට පොඩ්ඩක් හුරු කරන්නේ. හරි සර්. රයිට් ලකුණු දාගන්න ඉක්මනට. ප්‍රත්‍යාගන ලාභේ ආදායම් වල දාන්න බැරි දානවා. ඒක නම් කිසිසේත් ආදායම් වල දාන්න බෑ. ඒකට හේතුව ප්‍රත්‍යාගන ලාභ ඔයාලට මතකද? පළමු වර අලාභයක් තිබිලා දෙවෙනි වර ලාභ තිබුණොත් එහෙම ඔයාලට මතකද වෙනත් වියදම් වලින් අඩු කරන්න කියලා උගන්ලා තියෙනවා පැහැදිලිව සමාගම් වල. ඒක නිසා ඔයාලා හොඳටම දැනගන්න ඕනේ ඒක වියදම් අඩුවීමක් විදිහට තමයි ලාභෙට එකතු වෙන්නේ. ටිලාන්. දැන්ට ලකුණු ගන්න. ආයේ වැරද්ද කරන්න එපා. එහෙනම් අපි බලමු ලකුණු මොන මට්ටමේද අද දවසේ ඉන්නේ කියලා. මේ ගානට 30ට එහා තියෙනවා නම් මට හොඳටම ඇති. 30ට එහා තියෙනවා නම් හොඳටම ඇති. එහෙනම් අපි බලමු ඉන්න ප්‍රමාණය. ඉක්මනට නම් දාන 30. එකොළොස්වෙනි ගානේ උත්තරේ නැවත අහනවා මට 11 මොකද්ද තිබුණේ කියන්නේ? 11 තියෙන දීපල පිළියෙත් උපකරණ ඉඩම් ප්‍රත්‍යාගන්න 250යි. ඒකේ උත්තරේ දීපල පිළියෙත් උපකරණ ධන 50යි, ශුද්ධ ලාභයේ ධන 50යි උත්තරේ. තිහ 31 32 33 34 35 36 37 38 39 40 ඉක්මනට කියන්න 30 තියෙනයි නම් දාන්න ඉක්මනට 30 40 30 මලිත එකයි දිහ එක්ගෙනයි මලිත එක නම් දාන්න ඉක්මනට කවින්ත 31යි නවෝදි 2යි මදුෂා 3යි විශ්මිත 4යි සුරේෂ් 5යි චේතනා 6යි ඨාමිකර 7යි ලදීෂි 8යි 31 8 දෙනයි 32 අනජා 31 තිබිලා තියෙයි ගයාලා දිසානායක සංජු 1 2 3 4යි 32 4යි 33 अमेश कारुषी दिवंगनी चमोदी अमेश गीत राहु ऐसे ना मुक्ति लोग अमेश 4 देना है
34 Kamodi, Taruka, Sanduni, Yuvani, Sasuni, Pramodya, Kavindya, Valloyo. 34 හත් දෙනයි 35 චාතුර්ය විතරයි ආනේ තරංග දෙන්නයි 36 Minoli, Yasas, Tilakshi. Minoli, Yasas, Tilakshi. Tundenai. 37. Imarsha, Nimesh, Karushika. Shashika, Piyumi. First day night. This आने चातुरिका इन्नो. This Saturday. Sanchala, Kavindya, Danushka. This Saturday tonight. Sanchala, Kavindya, Danushka. This Saturday Tunde night. This name Vendek. Varuni, Dilhani, Ashika, Niroma, Supiri, Hataradenai, Varuni, Dilhani, Ashika, Niroma. Tisname Hataradenai. Hatalia, Ekek Karinona. Hatalia, Kalamik, Deshan. Uttara Deshan, Devini Palakaran Deshan, Tam Hondai. Pradeep, Chamila, Tunai, Deshan, Chamila, Pradeep, Tundenai. Tundenai. Maru. District के पालवेनी हो Tundena. Deshan, Chamila, Pradeep. मैं सुप्रीम गाना මේකෙන් 40 ගන්නවා කියන්නේ සමීකරණ හරි හොදලා ලිව්වා වගේ තමයි ශාක්‍ය 32යි හොඳයි ශාක්‍ය හොඳයි අපි ඊළඟ ගන්නට යනවාද ඉන්ටර්වල් ගන්නවද මොකද කරන්නේ අන්ඩෝනි සර් හරි इंटरवल विनाडी 15යි මේ ලින්ක් එකෙන් එන්න විනාඩි 15න් පටන් ගන්න. දේපල හා පිළියෙත උපකරණ 800යි සේවා ද්‍රව්‍ය තුක 140 වෙළඳ ලැබියුත් 220 ඉදිරියට ගේ ගොඩනැගිලි කුල 120 බැංකුවේ වේතු මුදල් 150යි බැංකු ණය 300 වෙළඳ ගෙවියුත් 110යි උපජිත වියදම් 35යි කල්ලද සේවා ආදායම් 40යි හිමිකම් ප්‍රශ්නාර්ථයක් ඊළඟට දෙනවා ව්‍යාපාරයේ සියලු දේ ගනුදෙනු බැංකු ජංගම ගිණුම හරහා සිදු කරන ලබන අතර අප්‍රේල් මාසය තුල පහත ගනුදෙනු සිදු වී ඇත. ඉල්ලන්නේ සමීකරණයේ ලාභ හෝ අලාභ ප්‍රකාශ. 1. මිලටගත් සේවා ද්‍රව්‍ය තොගේ 80000ක් වන අතර 50000ක් චෙක් පතක් නිකුත් කරන ලදී. උත්තරේ බලා ගන්න හරියට සේවා ද්‍රව්‍ය තොගේ ධන 80යි. සේවා ද්‍රව්‍ය තොගේ ධන 80යි. මුදල් ඍණ 50යි වෙළඳ ගෙවිය යුතු දෑ ධන 30යි ලකුණු 2යි ලකුණු 2යි 2 බැංකු ණයක් යටතේ 2,40,000ක යන්ත්‍රයක් මිලට ගන්නා ලදී බැංකු ණයක් යටතේ 2,40,000ක යන්ත්‍රයක් මිලට ගන්නා ලදී දේපල පිරියත උපකරණ ධන 240යි
බැංකු ණය දන් म्यूट कर ला හරිනේ කරන්ට් එක ගිහිල්ලා මේකයි උනේ ආයි මුලින් ඉඳන් රෙකෝඩින් පේනවනේ හරි පළවෙනි කිව්වා දෙවෙනි කිව්වා තුන්වෙනි එක චන්දිමාල් තම මිතුරෙකු වන චමුදිතට හොඳ යාළුවනේ දෙන්න චන්දිමාල් තම මිතුරෙකු වන චමුදිතට පුද්ගලිකව සේවා සැපයීම සඳහා රුපියල් 25000ක සේවා ද්‍රව්‍ය භාවිතා කර ඇත මේ වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදු කර නොමැති අතර මිත්‍රත්වයේ මත සිදු කර ඇත අයිතිකාරයාගේ යාළුවෙකුගේ වාහනයක් සර්විස් කරලා දීලා 25000ක් කිසිදු අයකිරීමක් නැහැ ව්‍යාපාරයට ආදායමක් නැහැ අයිතිකාරයාගේ මිත්‍රත්වයේ මත නම් මේක වෙන්නේ පැහැදිලිවම ගැනිලි සේවා ද්‍රව්‍ය තෝගේ ඇහුනේ දෙවනි එක කරේ නෑනේ එතකොට එන ලයිට් ගිහලා තියෙනවා බැංකු ණයක් යටතේ 240000ක යන්ත්‍රයක් මිලට ගන්නවා රදී බැංකු ණයක් යටතේ 240000ක යන්ත්‍රයක් මිලට ගත්තොත් එහෙම යන්ත්‍ර ධන 240යි ඒ කියන්නේ දීපල පිරියත් උපකරණ ධන 240යි බැංකු ණය ධන 240යි ලකුණු දෙකයි තුන්වෙනි එක අර 25000ක සේවා ද්‍රව්‍ය සපයලා යාළුවෙක් එකක් හැදුවානේ සේවා ද්‍රව්‍ය තොගේ ඍණ 25යි මේක ගැනිලි හිමිකම ඍණ 25යි හිමිකම ඍණ 25යි ලකුණු දෙකයි ලකුණු දෙක බැගින් හැම එකටම 4 අපිට සේවා සැපීම 1,20,000ක් නමුත් ඒ සඳහා 100,000ක වෙළඳ වට්ටම් ලබා දී ඇත වෙළඳ වට්ටම් කියන්නේ විකුණන වෙලාවේදී සේවාව සපයන වෙලාවේදී වටනගම ඔය ලකුණු කළ මිලෙන් අඩු කරන ගාන 1,20,000ට 100,000 කියන්නේ 12000යි එහෙනම් මේ සේවාව සපයලා තියෙන 1,08,000ට උත්තරේ මුදල් ධන අපිට සේවාව සපයලා තියෙන්නේ මුදල් ධන 108යි හිමිකම ධන 108යි ලකුණු දෙකයි 120ක වට්ටම් අඩු කිරීමෙන් පසු ණයගැතියාගෙන් ලද මුදල 64යි 120ක් අඩු කළා නම් පුතා ලැබිලා තියෙන්නේ 80යිනේ 180යිනේ එහෙනම් 64 කියන්නේ 120 අඩු වුණාට පස්සේ ඒ කියන්නේ 80ට සමානයි 100ෙන් වැඩි කරලා බලනවා කීයක ණයගැතියෙක්ද කියලා 8ට 1යි 64ට 8යි 8 ඒවා 10ක් 80යි එහෙනම් 80ක ණයගැතියෙක්ගෙන් අපි අරන් තියෙන්නේ 64යි එතකොට මුදල් ධන 64යි වෙළඳ ලැබිය යුතු දෑ ඍණ 80යි දුන්වට්ටම් වියදම 16 හිමිකමින් අඩු වෙනවා ලකුණු දෙකයි සර් ඉස්සෙල්ලා වෙනවටම දුන්න එක මේ අර මේ සමීකරණේ අඩු කරලා පෙන්නනොත් වැරදිද සර් අර වෙනද වට්ටම මේ 12000 ඒක අඩු කරේ කොහෙන් හිමිකමෙන් සර් අඩු කරලා පෙන්නවොත් 120 ධන දාලා ඍණ 12ක් දාලා පෙන්නවොත් කමන්නේ දැන් ලකුණු ගන්න ආයෙ කරන්න එපා හොඳේ වෙළඳ වට්ටම් සාමාන්‍යයෙන් ගිනුම් තියන්නේ නැහනේ දැන් ඔතන කරලා තියෙන වෙළඳ වට්ටම ගිනුම් තියලා ඒ ගිනුම් තියන්නේ නැහැ හොඳේ නමුත් අවසාන උත්තරය එකයි ඊළඟ කලින් ලද සේවා ආදායම් තුල පවතින්නේ පසුගිය මාසයේදී ලද මුදලකි ගිය මාසේ හම්බෙච්ච එකක් එම සේවාවට අදාළව මුළු වටිනාකම රුපියල් 80000ක් වන අතර පසුගිය මාසය තුල එම සේවාවෙන් 4න් එකක් සපයා ඇත මෙම මාසයේදී ඉතිරි සේවාවන් සැපයූ අතර ඉතිරි මුදල් නිසි පරිදි ලැබුණි මේක තමයි මේ ගානේ තියෙන අමාරුම ගැළපිල්ල මුළු සේවා වටිනාකම 80යි 80න් 4න් එකක් ගිය මාසේ සපයලා එහෙනම් පුතා 80න් 4න් එකක් ගිය මාසේ ආදායමක් අපි ඉන්නේ මේ මාසේ 80න් 4න් එකක් කියන්නේ 20ක් එහෙනම් ගිය මාසේ ආදායම හඳුනගෙන නැහැ ඒකනේ කලින් ලද අත්තිකාරම් මෙතන අත්තිකාරම් කියලා 40ක් තියෙනවානේ කලින් ලද සේවා ආදායම් කියලා
බෑ. මොකද සේවා වලින් 4න් එකක් සපයලා නම් ආදායමෙන් 4න් එකක් ලාභයට ගන්න පුළුවන් ගිය මාසේ. එහෙනම් ගිය මාසේ ලාභය අඩුයි 20කින්. ගිය මාසේ ලාභයේ තියෙන දැන්ට හිමිකම ඇතුලේ. මම මේක රෙකෝඩින් එක දානවා නැවත අහන්න මේක. ගිය මාසේ ලාභය දැන්ට තියෙන හිමිකම ඇතුලේ. එයා ගණනය කරනකොට වැරදුනා. ගිය මාසේ ආදායම විදිහට හඳුන ගන්න ඕනේ අරකින් 4න් එකක් හඳුනගෙන නැහැ. ඒ හඳුන ගන්න 4න් එක ගිය මාසේ ලාභයට දෙන්න. ගිය මාසේ ලාභයට දෙනවා කියන්නේ හිමිකමට එකතු කරන්න. මොකද ගිය මාසේ ලාභයේ තියෙන හිමිකම ඇතුලේ. එහෙනම් පුතා හිමිකමට 20ක් යනවා. හිමිකම ධන 20යි. හරිද? ඊට පස්සේ මේ ගිය මාසේ කතාව ඊට පස්සේ මේ මාසේ ආදායම 60ක් හඳුනා ගන්න එපා. කලින් ලද ආදායම් ගොඩේ දැනට තියෙන ශේෂය 40ක්. ඒ 40ම අයින් කරන්න. කලින් ලද සේවා ආදායම්. දැන් ඒක කලින් ලද එකක් නෙමෙයි. මොකද සේවාව සම්පූර්ණයෙන් සපයලා. ඒ 40න් 20ක් යනවා. පහුගිය මාසේ හිමිකම. ඉතිරි 20 මේ මාසේ. මුදල් ලැබෙනවා පුතා. මුදල් වලට එකතු කරන්න 40ක්. මෙතනින් 20 කොයි මේ 40යි. නැවත හිමිකමට 60ක් එකතු වෙනවා. සුද්ධ වශයෙන් කලින් ලද සේවා ආදායම් ඍණ 40යි. මේක ධන 80යි. මෙයා ධන 40යි තියෙනම් හරියටම හරි ලකුණු දෙක. ඊළඟ ව්‍යාපාරයේ දුරකථන බිල චන්දිමාල් විසින් තම පුද්ගලික මුදලින් ගෙවා ඇත. දුරකථන බිල අයිතිකාරයාගේ සල්ලි වලින් ගෙවලා හිමිකම් තීරුවම අඩු වැඩි වෙන්න ඕනි 4000යි. ලකුණු දෙකයි. හිමිකම් තීරුවම අඩු වැඩි වෙනවා 4000යි ලකුණු දෙකයි. ලාභේ තීරුවක් තිබ්බනම් ලාභෙටයි හිමිකමටයි දෙකටම බලපාන. ඊළඟ අපිට සේවා සැපීම ලක්ෂ 2යි. මුදල් ධන ලක්ෂ 2යි. හිමිකම ධන ලක්ෂ 2යි. ලකුණු 2යි. සියලු බැංකු ණය සඳහා ගෙවන ලද වාරිකය 37000ක් වූ අතර ඒ තුල ඇතුළත් පොලිය රුපියල් 15000යි. මුදල් ඍණ 37යි. හිමිකම ඍණ 15යි පොලි වියදම. බැංකු ණය ඍණ 22යි. බැංකු ණය ඍණ 22යි ලකුණු 2යි. රුපියල් 4000ක් වටනා සේවා ද්‍රව්‍ය හානියට පත්වීම. රුපියල් 4000ක සේවා ද්‍රව්‍ය හානියට පත් වෙනවා. සේවා ද්‍රව්‍ය ඍණ 4යි. හිමිකම ඍණ 4යි. ලකුණු 2යි. 50000ක් වටනා සේවා ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා රුපියල් 30000ක් චෙක් පතක් නිකුත් කර ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වීම. සේවා ද්‍රව්‍ය ධන 50යි. මුදල් ඍණ 30යි. වෙළඳ ගෙවිය ධන 20යි. ලකුණු 2යි. පසුගිය මාසයේදී හානි කරන අලාභ ලෙස කපා හැර තිබූ 30000ක් නැවත ලැබීම. මුදල් ධන 30යි. හිමිකම ධන 30යි. ලකුණු 2යි. සේවක වැටුප් සඳහා 30000ක් ගෙවීම. මුදල් ඍණ 30යි. හිමිකම ඍණ 30යි. ලකුණු 2යි. මාසික ගොඩනැගිලි කුලී 20000ක් වන අතර පසුගිය මාසයේදී ඉදිරි මාස 6 සඳහා එකවර ගෙවූ මුදල් ඉදිරියට ගෙවූ කුලී තුල ඇතුළත් වේ. කොහොම වුණත් මේ මාසේ 20 අපි වියදම් වලට දාන්න එපා. හිමිකම ඍණ 20යි. දැන් ඉදිරියට ගෙවූ කුලී 120ක ශේෂයක් තියන්න බෑ. මොකද ඒකෙන් 20ක් මේ මාසේ පාවිච්චි කරා. එහෙනම් ඉදිරියට ගෙවූ කුලී කියන තීරුවෙන් 20ක් අඩු කරලා හිමිකමෙන් 20ක් අඩු කරනවා. ඒක වියදම් බවට පත් වුණා. ඉදිරියට ගෙවූ කුලී කියන වත්කම අඩු වෙලා වියදමක් විදිහට යනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ මාසේ හිමිකම අඩු වෙනවා 20කින්. ඉදිරියට ගෙවූ කුලී ඍණ 20යි. හිමිකම ඍණ 20යි. ලකුණු 2යි. අප්‍රේල් මාසයේ අවසාන ඉතිරි සේවා ද්‍රව්‍ය තොගේ රුපියල් 12000යි. භාවිතා කළ සේවා ද්‍රව්‍ය හොයන්න ඕන. භාවිතා කළ සේවා ද්‍රව්‍ය ආරම්භක ශේෂය. ආරම්භයේ සේවා ද්‍රව්‍ය කීයක් තියෙනවද බලන්න.
සේවා ද්‍රව්‍ය තොග 140යි ආරම්භය. මේකට එකතු කරන්න මිලට ගැනුම්. සේවා ද්‍රව්‍ය කොච්චර අරන්ද බලන්න. 80ක් තියෙනවා මෙතන අරගෙන තව 50ක් තියෙනවා. 50යි 130ක් අරන් 0.7යි 2යි 270යි. මේකෙන් අඩු කරන්න චමුදිතට සැපයීම මතකද අයිතිකාරය ගැනිල්ලක් විදියට බලපාලා තිබුණා. එයාගේ යාළුවෙකුට වාහනේ අලුත් වැඩියා කරන්න 25000ක ද්‍රව්‍ය පාවිච්චි කරානේ. ඒක එතකොට ව්‍යාපාරේ නෙමෙයිනේ පාවිච්චි කරේ. මට ඕනි භාවිතා කළ සේවා ද්‍රව්‍ය. අපේ ව්‍යාපාරය කොච්චර පාවිච්චි කරාද ආදායම් බිහි කරන්නේ 25යි. මීට අමතරව හානි වුණා 3ක්. ඔයාලට මතක 3000 4000 හානි වෙන්න බලන්න සේවා ද්‍රව්‍ය. 4ක්. මේ ටික අඩු කරාට පස්සේ එනේ උත්තරේ බලන්න. 270 30ක් අඩු කරොත් 241යි. මේකෙන් අඩු කරන්න අවසන් තොග. අවසන් නමුද්‍රව්‍ය 12000යි. අවසන් නමුද්‍රව්‍ය 12යි. මෙතන 9යි 3න් එකක් 2යි 229යි. ඔන්න භාවිතා කළ සේවා ද්‍රව්‍ය 229යි. ඔයාලගේ උත්තරේ තියෙන්න ඕනි තොග තීරු. ඒ කියන්නේ සේවා ද්‍රව්‍ය තොගේ ඍණ 229යි. හිමිකම ඍණ 229යි ලකුණු 2යි. 30න් කීයද කියලා දාගන්න ඉක්මනට. ලාභ වල ප්‍රකාශය. මේක සේවා ව්‍යාපාරයක්. සේවා ආදායම්. අවස්ථා කීයක සේවා සැපයුවද බලන්න ඉක්මනට. 108ක් තියෙනවා මතකද? 200ක් තියෙනවා. 308 එක ලකුණයි. වියදම්. සර් අර 60 ගන්න නැද්ද? අනේ උන්නේ. දුන්වට්ටම් 16යි එක ලකුණයි. අනිවාර්යෙන් 60 ගන්න ඕනේ දනුස්කාරී. 368ක් වෙනවා. අනිවාර්යෙන් 60 ගන්න ඕනේ. ඒ 60 තමයි මේ මාසේ ආදායම 60යිනේ 80ෙන්. අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතා හොඳයි. ඔව්. ඒ වුණාට සර් දැන් අර 20 අපි ගිය අවුරුද්දේ ලාභයට ගැලපුවේ නෑනේ. ඔව් ගිය අවුරුද්දේ ලාභයට එකතු කරා 20. ගිය අවුරුද්දේ ඒක ගැලපලා නැති නිසා නෙවෙයිද මෙතනින් මේ අයින් කළා නැත්තේ? ඔව් ගිය මාසේ ලාභයට ගලපලා නැති නිසා තමයි අපි ලාභයට 20ක් එකතු කරේ හිමිකමට. මම සමීකරණ දැම්මේ හිමිකම ධන 20යි ධන 60යි නේද? ඔව් සර් එතකොට ඒ 20 එන්න ඕනේ නැද්ද ආදායම් වලට? නෑ ගන්න බෑ. ඒක ගිය මාසේ ආදායමක් නේ. අපි මේ මාසේ ලාභෙනේ හොයන්නේ. මේ මාසේ ලාභය හොයනකොට ගිය මාසේ ආදායම මේ මාසේ ආදායම විදිහට සලකන්න බෑනේ. සර් එතකොට ඒ වැරද්ද නිවැරදි කරනකොට කොහොමද දාන්නේ? වැරද්ද නිවැරදි කරනකොට අපි දාන්නේ ප්‍රාග්ධනය හරි රඳවාගත් ඉපෙවුම් හරි එහෙම නැත්නම් ශුද්ධ ලාභය කියන්නේ මේ අවුරුද්දේ ලාභයට දාන්න බෑ. දාන්න නැතුව ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එහෙම නැත්නම් රඳවාගත් ඉපෙවුම් ගිණුම බැර කරලා අර කලින් ලද ආදායම් ගිණුම හර කරනවා 20.
ඉතිරි 60 තමයි සේවා ආදායම් කියන ගිණුම බැර වෙන්නේ. ඒතර 20ක් බැර වෙන්නේ ප්‍රාග්ධනය හෝ රඳවාගත් කිව්ව. මොකද ප්‍රාග්ධනය ඇතුලේ පෞගිය මාසේ ලාභේ තියෙනවනේ. ඒ ලාභෙට වෙනස් වෙන්න ඕනේ. ප්‍රාග්ධනය ඇතුලේ නැත්තම් රඳවාගත් කිව්වෙම ඇතුලේ තියෙන්නේ. පෞගිය මාසේ ලාභේ. එයානේ වෙනස් වෙන්න ඕනේ. ඒක නිසා එයාට බැර කරනවා 20ක්. ඉතිරි 60 තමයි මේ මාසේ ආදායම් බැර වෙන්නේ. ඒක හරි. එතකොට මෙතන 368යි මෙතන ලකුණු එකයි දුන්නේ කවන්නේ. 80000 50000 චෙක් පතක් බැංකු ණය 2,40,000 චන්දිමල් පුද්ගලික අත්පිට සේවා සැපීම හරි 120ක වට්ටම් අඩු කිරීම පසු ණයගැතියාගේ හරි ඊළඟට ඒක හරි දුරකථන 4000යි එක ලකුණයි. අත්පිට සේවා සැපීම බැංකු ණය පොලි 15යි එක ලකුණයි. පොලිය හරි ඊළඟට තොගහානි 4යි එක ලකුණයි. ඒක හරි හානි කරන අලාභ නැවත ලැබීම 30යි එක ලකුණයි. වැටුප් 30යි එක ලකුණයි. කුලි 20යි එක ලකුණයි. සර් ඔව් හානි කරන අලාභ නැවත ලැබීම කියලා වියදම් වලින් 30ක් අඩු කරලා තිබ්බොත් හරියද? කවන්න ගන්න. ඊළඟට භාවිතා කළ සේවා ද්‍රව්‍ය අපිට 219 දාවේ මට මතක නැහැ. 229 සර්. 229යි. ඒකත් වියදම් වලට එන්න ඕන එක ලකුණයි. 1 2 3 4 5 6 7 8 9 තව ලකුණක් නිකන් ගන්න 40 කීයද බලන්න ඉක්මනට. තිහේ නම් දාන්න. සර් ආදායම් ප්‍රකාශය අවසාන උත්තරේ ලකුණු දෙනවද? නෑ මම නිකන් ලකුණක් ගන්න කිව්වා. තිහේ තියනයි නම් දාන්න ඉක්මනට. හරි ජමෝදී ඔයා අයින් වෙන්න මේ අනිත් ක්ලාස් එකනේ 36යි නේ ඉතා හොඳයි හොඳ ලකුණක්. 30 තියනයි නම් දාන්න. 30 නෑ. තිස්සක නම් දාන්න. හරි නෙත්මා 32යි ඔයා අයින් වෙන්න ඉකෝන් එකට යන්න. 31 තියන අය 31ක් නෑ. 32 නම් දාන්න. නෙත්මා ඉන්නවා.
तारुका नेत्मा तारुका 32 තව හරි මලිත අයින් වෙන්න මදෝෂා 3යි මලිත 33යි ලදීෂි 4යි 4යි මලීෂා 5යි 5යි 33 නම් දාන්න 33 මලිත 1යි सुरेश 2යි තිස්තුනේ දෙන්නයි තිස් හතර නම් දාන්න 34 දුලංග දිලෝෂි ගයාරා චමෝදි निमेश चेतना चमोदी 7යි 7 දෙනයි 34 7යි 35 शशिका प्रमोद्या तिस्पाहे देखाई आवर निन्नो 3යි 36 नमदान मिनोली निरोमा सांदुनी तिलाक्षी काविंद्या दिनेशा संचला तिसाई समुदुनी 8යි 36 8යි ඉතා හොඳයි 37 යසස් වරුණි තරුෂිකා ඉමර්ෂ සසුනි तिसते 5යි चतुरिका 38 नामदान पियुमी दिलहानी संजू इंदिक सुपिरी 38 4 දෙනෙක් ඉන්නවා ඉතාම හොඳයි සචිනි කවින්දිය 6 දෙනයිද එතකොට 38 6යි 39 නම් දාන්න दानुष्क चामिला 39 दानुष्काई चामिला युवनी जो दानुष्क युवनी चामिला හොඳයි හොඳ ලකුණු හොඳයි दानुष्क युवनी හොඳයි चामिला තව හොඳයි 3 දෙනයි हाँ हाँ 40 वेड्डो दांड नाम देशान आशिका
ප්‍රදීප් දේශාන් ආශිකා ප්‍රදීප් තුන් දෙනයි ගමු තුන් දෙනයි යන්න එපා එතකොට 40 තුන් දෙනයි දැන් ඔයාලා මං ඔතන ගණන් හතරක් කරලා තියෙනවා ඒ ගණන් හතරේ මුල් ලකුණු ටික එකතු කරලා 100ට ගාන බලන්න දල වශයෙන් ඔයාලා කොයි තැනද ඉන්නේ කොච්චරක් ගන්න පුළුවන්ද කියලා දැන් අඩුපාඩු හොයාගෙන මහන්සි වෙන මේ මට්ටමේ ගණන් විභාගෙට මීට අමාරු වෙයි කියලා හිතන්නත් අමාරුයි මේ ගාන හෝ මීට වඩා අඩුවෙන් එන්නේ ඉතින් මේවට සාමාන්‍ය ලකුණු 30 35 ගන්න පුළුවන් නම් ගොඩ 40න් 40 ගන්නවා කියන්නේ සුපිරිම මහන්සිලා වැඩ කරන්න අද රැට තියෙන පේපර් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ මොකද මේ නෝන අරගෙන නර්සින් හෝම් එකට යන්න ඕනි හවස මේ ඒ වෙනුවට හෙට රැ කරන්න පුළුවන්ද මට ඉක්මනට කියන්න හෙට රැට පන්ති මොන හරි තියෙනවද කියලා අහන්න බස් සිංහලෙන් හරි මැසේජ් එකක් දාන්න ආයිබෝන්